එහෙනම් අපි පටන් ගමු අද දවසේදී අපේ සමාගම් ගානට අදාළව ගණනය කිරීම. සමාගම් කියලා කියන්නේ මොකක්ද? සමාගමක් බිහිවන්නේ කොතනින්ද? සමාගම බිහිවන්නේ ඇත්තටම 2007 අංක 17 දරන අංක 7 දරන 2007 අංක 7 දරන සමාගම් පනතේ මේ සමාගම් පනතේ කියනවා සමාගමක් ඔයා ආරම්භ කරනවා නම් මෙන්න මේ පනතට අනුව ආරම්භ කරලා පවත්වගෙන යන්නත් ඕනේ. මේ පනතේ කියනවා සමාගමක් ආරම්භ කරන්න ඕනි කොහොමද කියලා. මෙන්න මේ පනතේ කියනවා 2007 අංක 7 දරන සමාගම් පනත කියනවා ඔයාට ඔයා කොහොමද ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඕනද? පවත්වාගෙන යන්න ඕනි. අවසන් කරන්න ඕනි කියලා කියනවා. මේක සම්බන්ධව වැදගත් ලියකියවිලි වගේක් ඔයාට කියනවා. වැදගත් ලියකියවිලි කියන්නේ ඔයාට කියනවා BS වල ඉගෙන ගන්නවා සාංගමික ව්‍යවස්ථාවලිය සමාගමේ නම ඇතුළත් ප්‍රකාශය අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත සහිත ප්‍රකාශය ලේකම්වරුන්ගේ කැමැත්ත සහිත ප්‍රකාශය සහ අදාළ අයදුම් පත්‍රයේ සහිතව මෙන්න මේ 2007 අංක 7 දරන සමාගම් පනතට අනුව අපි සමාගම් රෙජිස්ට්‍රාර්වරයා වෙත සමාගම් ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර්වරයා වෙත අපි ඉදිරිපත් කරනවා අපේ අයදුම් පත්‍ර කට්ටලය. ඊට පස්සේ එයා අපිට නිසි ආකෘතියෙන් යුතු සහතිකයක් උප්පැන්න සහතිකයකට හා සමාන සහතිකයක් නිකුත් කරනවා. උප්පැන්න සහතිකයට හා සමාන සහතිකයක් නිකුත් කරනවා. අපි ඒක හඳුන්වනවා සංස්ථාපන සහතිකය නැත්නම් සංස්ථාපිත සහතිකය කියලා. මෙන්න මේ සංස්ථාපිත සහතිකය ලබා ගත්තට පස්සේ කියනවා සමාගම් ලෝකයේ අලුතෙන් එකෙක් බිහි වුණා. අලුතෙන් එකෙක් බිහි වුණාම සමාගම් පනත කියනවා හරි බිහි වුණේ සමාගමක් නේ. හරි බිහි වුණේ සමාගමක් නේද? බිහි වුණේ සමාගමක් නම් මේ සමාගම අපි වර්ග කරනවා. මේ සමාගම අපි වර්ග කරනවා පෞද්ගලික පෞද්ගලික නෙමෙයි සීමා රහිත සීමා සහිත අපයෙන් සීමිත කියලා අපි වර්ග කරනවා. එහිදී මේ සීමා සහිත එක නැවතත් අපි වර්ග කරනවා කොටස් දෙකකට තුනකට. එක පෞද්ගලික ලෙසත් පොදු ලෙසත් සහ අක්වෙරළ ලෙසත්. පෞද්ගලික කියනවා අවමය 1යි උපරිමය 50යි. පොදු කියනවා අවමය 1යි. අලුත් සමාගම් පනත සංශෝධිත පනතට අනුව අවමය 1යි උපරිමය සීමාවක් නැහැ. ඒ වගේම කියනවා අක්වෙරළ සමාගම් මෙහි පවත්වාගෙන යන්න බැරි සමාගම් විශේෂයක්. එනම් මෙරට ලියාපදිංචි කරලා මෙරටින් පිටරට ඕනෑම ප්‍රදේශයක පවත්වාගෙන යන්න අවශ්‍ය මම්මාවත් සකස් කරන ව්‍යාපාර තමයි මේ. එතකොට මෙන්න මේ පොදු සමාගම් නැවතත් කොටස් දෙකකට බෙදෙනවා. ලැයිස්තුගත සමාගම් සහ ලැයිස්තුගත නොවූ සමාගම් ලෙස. ලැයිස්තුගත සමාගම් සහ ලැයිස්තුගත නොවූ සමාගම් ලෙස. ලැයිස්තුගත සමාගම් සහ ලැයිස්තුගත නොවූ සමාගම් ලෙස. ලැයිස්තුගත සමාගම් කියලා කියන්නේ කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි කියන එක. ලැයිස්තුගත කියන්නේ කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි නැහැ කියන එක. කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි නම් විතරයි මෙන්න අපිට කොටස් නිකුත් කරන්න පුළුවන් නේද? නිකුත් කරන්න පුළුවන්. එහෙනම් පොදු අංශයේ ව්‍යාපාරයකට පුළුවන් කොටස් වෙළඳ පොලේදී අලෙවි කරන්න. අන්න එනවා ව්‍යාපාරයක් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය
ව්‍යාපාරයක් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය ව්‍යාපාරයක් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය රැස් කරගන්න ඕනි. මේ රැස් කරගන්නකොට ව්‍යාපාරයක් කියනවා මට සල්ලි තියෙන උන් වැඩක් නැහැ. සල්ලි තියෙන උන් අද දැම්ම හෙට ගත්තා. එහෙම උන් මට වැඩක් නැහැ. මට ඕන හැමදාම මේකේ සල්ලි තියලා යන උන්. කවුද හැමදාම මේකේ සල්ලි තියලා යන්නේ? කවුද මේකේ හැමදාම සල්ලි තියලා යන්නේ? දුප්පත් මිනිහා. පාරේ මල් විකුණන මිනිස්සයා. එයා හැමදාම ඇවිල්ලා සල්ලි අරන් යන්නේ නැහැ. කොටස් ටික ටක් ගාලා විකුණන්නේ නැහැ. එයා කොටස් ටික ඔහේ තියෙනවා. එහෙනම් අන්න ඒ මිනිස්සයව පවාම කොටස් මිලදී ගන්න පොළඹවන්න ඕනි. එහෙනම් මෙන්න මේකෙන් කියනවා. මම මෙන්න මේ කොටස් ලෙස මගේ ප්‍රාර්ථනය වෙනද පොළට නිකුත් කිරීමකදී සමස්ත ප්‍රාර්ථනය සෑම කාටම මිලදී ගත හැකි වෙන ආකාරයක කොටස් එක මිල නියම කරනවා. කොටස් එක මිලට අපි කියනවා ප්‍රතිෂ්ඨාව. අපි කියනවා අපේ ව්‍යාපාරයේ කොටසක මිල රුපියල් 10යි. යකෝ හිඟන්න පවා මිලදී ගන්නවා. හිඟන්න පවා මිලදී ගන්නකොට අපේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ඕනෝට වඩා වැඩි වෙනවා. හැබැයි අපි කිව්වොත් කොටසක මිල ලක්ෂයයි. මිනිස්සු ගනීද? සල්ලි තියෙන කට්ටිය විතරක් ගනී. සල්ලි නැති අපි වගේ කට්ටිය ගනීද? ගන්නේ නැහැ. එහෙනම් ප්‍රාග්ධනය ලෙස කොටසක ප්‍රතිෂ්ඨාව යටතේ යම් කොටස් ප්‍රමාණයක් අපි අලෙවි කරනවා. යම් කොටස් ප්‍රමාණයක් අපි අලෙවි කරනවා. හරි. යම් කොටස් ප්‍රමාණයක් අපි අලෙවි කරනවා. හරි. එහෙනම් අන්න එසේ කොටස් මත කළ ඇරයුමින් ලද සහ ලැබිය යුතු සියලු මුදල් මම මේ විදියට කොටසක මිල නියම කරලා එනම් සමාගමක් ආරම්භ කරලා වැඩ කරන දින 20ක් ඇතුළත නියමිත ආකෘතියෙන් යුතුව සමාගම් රෙජිස්ට්‍රාර්වරයාව මම දැනුවත් කරන්න ඕන කොටසක ප්‍රතිෂ්ඨාව මෙච්චරයි කියලා. ඊට පස්සේ මම ඒක සම්බන්ධයෙන් පරිණත නිකුතුවක් කරන්නේ නැත්නම් ප්‍රසිද්ධ නිකුතුවක්ද කරන්නේ කියන එකත් දැනුවත් කරන්න ඕන. ඊට පස්සේ ඒ විදියට කොටසක ප්‍රතිෂ්ඨාව නම් කරලා ඒ කොටස් ගණනින් වැඩි කරලා මම මගේ ප්‍රකාශ කළ ප්‍රාර්ථනය ගන්නවා. ප්‍රකාශ කළ ප්‍රාර්ථනය කියලා කියන්නේ ඔයා BS වල ඉගෙන ගන්නවා. කොටස් මත කළ ඇරයුමින් ලද සහ ලැබිය යුතු මුදල් වල එකතුව අන්න කොටස් මත කළ ඇරයුමින් මට ලැබිච්ච සහ ලැබිය යුතු මුදල් වල එකතුවට මම කියනවා प्रकाशित प्राग्धनय කියලා කියනවා. ප්‍රකාශිත ප්‍රාග්ධනය කියලා කියනවා. හරි. ඊළඟට මෙන්න මේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ව්‍යාපාරයක රැස් කරගන්නේ කොටස් නිකුත් කිරීම මගින්. එනම් ව්‍යාපාරයක කොටස් නිකුත් කිරීම ව්‍යාපාරයක කොටස් නිකුත් කිරීම කරලා හෝ ගාලා සල්ලි හොයා ගන්නවා. හැබැයි හැම වෙලාවකම සල්ලි හොයන්න බෑ කොටස් නිකුත් කිරීමෙන්.
ඒක තේරුන්නේ නැහැ. එක පස්සේ තේරෙන්නේ. එන්න. කොටස් නිකුත් කිරීම වර්ග තියෙනවා 1. ප්‍රසිද්ධ නිකුතුව. හිමිකම් නිකුතුව. සහ සංචිත ප්‍රාග්ධනීකරණය. සංචිත ප්‍රාග්ධනීකරණය. ඒකට කියනවා ප්‍රසාද කොටස් නිකුතුව. ප්‍රසාද කොටස් නිකුතුව කියලා අපි කියනවා. ප්‍රසාද කොටස් නිකුතුව කියලා අපි කියනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපි මේක නිර්මාණය කරගත්තා. මේක තියෙනවා ඕනම ව්‍යාපාරයක. එතකොට මෙන්න ව්‍යාපාරයක මූලාරම්භය. මෙන්න ව්‍යාපාරයක මූල ආරම්භය. මෙතනින් පටන් අරන් තමයි ව්‍යාපාරයක් දිව යන්නේ. එහෙනම් අපිට මෙයාව මගහැරලා යන්න බෑ. මෙයාව එහෙනම් දැනගෙනයි යන්න ඕන. දැනගෙනයි. චුට්ටක් බලන්න ගානේ පොතේ. බලන්න. කොටස් වර්ග තියෙනවා බොහෝමයක්. නෑ දෙකයි. එක්කෝ සාකෝ කියලා වකෝ කියලා ප්‍රසිද්ධ නිකුතුව කරන්න පුළුවන්. හැබැයි හිමිකම් නිකුතුවක් සංචිත ප්‍රාග්ධනීකරණයක් අදාළ වන්නේ සාකෝට විතරයි. වකෝට නෑ. සාකෝ කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද? හිතන්න. අපේ ව්‍යාපාරේ ඇත්ත අයිතිකරුවා සාකෝ. සාකෝ කියනවා මට ඔයාගේ ව්‍යාපාරේ ලාභ තිබ්බොත් විතරක් මට සල්ලි දෙන්න, ලාභාංශ දෙන්න. ලාභ තිබ්බොත් විතරක් දෙන්න, ලාභ නැත්නම් එපා මට. හැබැයි වර්ගයේ කොටස් කියනවා නෑ. මම ඔගේ ව්‍යාපාරය ආයෝජනය කරා. ඔබට ලාභ තිබ්බත් එකයි නැතත් එකයි මට ඒක අදාළ නෑ. මට මගේ ලාභාංශ දීපන්. අන්න. එයා නිකන් තර්ජනය දාන. එයා නිකන් කියන්නේ ඔබ මාව නිකන් ණයකාරයෙක් ගන්නට තියාගනි. සාකෝ වගේ අයිතිකාරයෙක් ගන්නට තියාගන්න එපා කියලා කියනවා. අන්න. සාකෝ කියන්නේ නම් ඇත්ත අයිතිකාරයා. හැබැයි වකෝ කියන්නේ ණයට සපයලා වගේ. ප්‍රාර්ථනය තමයි එක නිකන් අපි අනුපාතවලදී සලකන්නේ ණය ප්‍රාර්ථනයක් කියලා. ඇයි? උගේ ණයට අදාළ උගේ ප්‍රාර්ථනයට අදාළ වර්ණීය ලාභාංශ අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. හැබැයි සාකෝගේවා නොගෙවා ඉන්නත් පුළුවන්. හරි. එහෙනම් එච්චරයි. හරි. මිනිත්තුවක් ගන්න. මිනිත්තුවක් අරගෙන ඔයා අනිත් ඒවා ගන්න නිසා පිටු අංක 14යි 15 උඩයි. පිටු අංක 14යි 15 උඩයි කියවගන්න. අපි දැන් මෙන්න මේ ප්‍රසිද්ධ නිකුතුව ගැන ගණනය කිරීම කරන්න යනවා. ඊට පස්සේ හිමිකම් නිකුතුව කරනවා, සංචිත ප්‍රාග්ධනීකරණය කරනවා. ප්‍රසිද්ධ නිකුතුව කියන්නේ මොකක්ද කියන එක තමයි ඔය පිටු අංක 14යි 15 කියලා තියෙන්නේ. චුට්ටක් කියවගන්න. කියවලා අපි කරන්න ටික හරි. හරි. එතකොට මෙන්න මම කළා කිය විදිය. පනතෙන් පටන් අරගෙන සමාගමක අභ්‍යන්තරයට ගියා. අන්න ඒ වගේ තමයි ඔයා පාඩම් කරන්නත් ඕනේ. හරි. එන්න එහෙනම් අපි සමාගම් පිළිබඳව පොඩි හැඳින්වීමක් අරගෙන දැන් යම් ප්‍රශ්නාංක 74 කරන්න. ප්‍රශ්නාංක 74 කරන්න. හරි. බලන්න මොකද්ද ප්‍රශ්නාංක 74 කියන්නේ කියලා. කියනවා නිර්මාණාත්මක ප්‍රශ්නයක් මුළු ලකුණු 3යි. සීමා සහිත ඔලු සමාගම සාමාන්‍ය කොටස් 10000ක් කොටසක් රුපියල් 20කින් පරිණත ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් සිදු කරන ලදී. සංස්ථා ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මුළු ප්‍රතිෂ්ඨාව ආයුධම් පත්‍රය සමග කැඳවූ කොටස් 15000ක් සඳහා ආයුධම් පත්‍ර ලද අතර අතිරික්ත ආයුධම් පත් ප්‍රතික්ෂේප කරන ලදී.
අන්න මම කොටස් 10000කට අයිදුම් පත්‍ර කැඳෙව්වලු. හැබැයි මට කොටස් 15000ක් හම්බුණාලු. හැබැයි අපේ ව්‍යාපාරයට මම කැඳෙව්වේ 10000 නම් මම තියාගන්නේ 10000යි. එහෙනම් මම මොකද්ද කරන්න ඕන? වැඩි ටික ආපසු හරවලා යවන්න ඕන. නිකන් යවන්න බෑ. සල්ලි ගිණුම්ගත කරලා යවන්නේ. ගිණුම්ගත කරලා යවන්නේ. එන්න. ගිණුම්ගත කරලා යවන්නේ. එන්න. ගිණුම්ගත කරලා යවන්නේ. එහෙනම් අපෙන් ඊළනවා අවශ්‍ය වන්නේ අංක 1. ඉහත කොටස් නිකුතවට අදාළ ජර්නල් සටහන් 2 ලෙජර් ගිණුම් 3 මූල්‍ය ප්‍රකාශ උද්දෘත. එන්න මාත් එක්ක ගහමු. ප්‍රශ්න අංකය 74. ප්‍රශ්න අංකය 74. ප්‍රශ්න අංකය 74 ගන්න පොදු ජර්නල් එකකට දාලා ආකෘතිය ගහගන්න. පොදු ජර්නල් එකට දාලා ආකෘතිය ගහගන්න. රූල් 4යි 15කට ගහන්න. 15 කියන්නේ 20ක්. රූල් 20ක ආකෘතිය. අදාළ ලෙජර් ගිණුම් මුදල් පාලන කොටස් නිකුත් කිරීම ඊළඟ प्रकाशित साको ඔන්න ලෙජර් ගිණුම් ගැව්වා. ඊළඟට 3 मूल्य तत्व उद्धृतය මුළු
හිමිකම් හා වගකීම් මුළු හිමිකම් හා වගකීම් ඒ යටතේ ප්‍රකාශිත ප්‍රාග්ධනය සාපෝ ප්‍රකාශිත ප්‍රාග්ධනය සාපෝ හරි ආකෘතිය ගහන ටක් ගාලා ආකෘතිය ගහන්න හරි ටක් ගාලා ආකෘතිය ගහන්න හරි මුලින්ම මෙහෙමයි කරන්නේ මට ඒගොල්ලෝ අයදුම්පත් මම 10000කට අයදුම් කළාට මට 15000කට දාලා සල්ලි හම්බෙනවනේ මේ ඔක්කොම ටිකම බාර ගන්නවා මම මුලින් කරන්නේ මේ හම්බෙන ඔක්කොම ටික බාර ගන්නවා බලන්න මේ හම්බෙන ඔක්කොම ටික මම බාර ගන්නවා බලන්න කොටසක් 20 ගානේ කොටසක් 20 ගානේ කොටසක් 20 ගානේ කොටසක් 20 ගානේ කොටස් 15000කට දාලා සල්ලි මට හම්බෙනවා ඒ කියන්නේ ලක්ෂ 3ක් මට හම්බෙනවා නේද ලක්ෂ 3ක සල්ලි මට හම්බෙනවා එහෙනම් ඒක මුලින්ම වාර්තා කරමු මුදල් හම්බෙනවනේ මුදල් හම්බෙනවනේ මුදල් හම්බෙනවනේ මෙතනදි වෙන්නේ මොකක්ද මුදල් හම්බීමක්නේ නේද එහෙනම් මම ලියනවා අංක 1 මුදල් ලැබීම් හර මුදල් ලැබීම් හර මුදල් ලැබීම් හර මුදල් ලැබීම් හර මුදල් ලැබෙනවා කීයක්ද 300 මුදලින් ලැබෙනවා 300 මුලින්ම ලැබෙන මුදල බාර ගන්නවා ලැබෙන්නේ කීයද එක සතුටින් බාර ගන්නවා ලැබෙන්නේ කීයද එක සතුටින් බාරගත්ත 300ක් කියලා හරි ලැබෙන්නේ කීයද එක සතුටින් බාර ගන්නවා ඒ වටිනවා ඊට පස්සේ ඒක බැර කරනවා කොටස් නිකුතුව කියලා නාම මාත්‍ර ගිණුමකට කොටස් නිකුතුව කියලා නාම මාත්‍ර ගිණුමකට බැර කරනවා කොටස් නිකුතුව කියලා නාම මාත්‍ර ගිණුමකට බැර කරනවා ඊට පස්සේ වරහන් වල ලියනවා ලද සියලුම අයදුම් පත්‍ර බාර ගැනීම ලද සියලුම අයදුම් පත්‍ර බාර ගැනීම ලද සියලුම අයදුම් පත්‍ර ලද සියලුම අයදුම් පත්‍ර බාර ගැනීම ලද සියලුම අයදුම් පත්‍ර බාර ගැනීම ලද සියලුම අයදුම් පත්‍ර බාර ගැනීම එතකොට මුදල් හර නිසා මුදල් වලට හර කරනවා කොටස් නිකුතුව කියලා කොනී කියලා හර කරනවා 300 කොනී කියලා හර කරනවා 300 කොටස් නිකුතුවට බැර කරනවා මූල මුදල් ලැබීම් 300 මුදල් ලැබීම් 300 ඔන්න පළවෙනි සටහන ලද සියලුම අයදුම් පත්‍ර බාර ගත්තා දැන් කියනවා 2 අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම අතිරික්ත අයදුම්පත් කීයද 20 ගානේ 5000ක් 20 ගානේ 5000ක් 20 ගානේ 5000ක් ලක්ෂය නේද 20 ගානේ 5000ක්
හරි. හරි. එතකොට අතිරික්ත අයදුම් පත්‍ර තියෙනවා 20 ගානේ 5000ක් ලක්ෂයක්. අතිරික්ත අයදුම් පත්‍ර තියෙනවා 20 ගානේ ලක්ෂ මේ 5000ක් ඒ කියන්නේ ලක්ෂයක්. ඒවා යවන්න ඕනේ. යවන්න ඕනේ. ඒවා යවනකොට මුදලින් ගෙවනවනේ. එහෙනම් මුදල් ගෙවීම. මුදලින් ගෙවන නිසා මුදල් ගෙවීම බැර ලක්ෂයයි. කොටස් නිකුතුවෙන් තමයි සල්ලි දෙන්නේ. වැඩිපුර ටික අරන් ඵලයන් කියලා. කොටස් නිකුතුව හර ලක්ෂය. කොටස් නිකුතුව හර ලක්ෂයයි. කොටස් නිකුතුව හර ලක්ෂයයි. කොටස් නිකුතුව හර ලක්ෂයයි. කොටස් නිකුතුව හර ලක්ෂයයි. වරහන් ඇතුළේ ලියනවා අතිරික්ත අයදුම්පත් ප්‍රතික්ෂේප කර යැවීම. 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 අන්න අතිරික්ත අයදුම්පත් යවනවා නම් මුදල් පාලන බැර කෝණී කියලා. කෝණී කියලා 100ක්. කෝණී කියලා මෙතන බැර 100යි. බැර 100යි. මෙතනට හර මුගේ කියලා. මුගේ කියලා 100ක් හර. මුගේ කියලා 100ක් හර. මුගේ කියලා 100ක් හර. එච්චරයි. දැන් ඉතිරි වෙලා තියෙන්නේ කුමක්ද? අපේ ව්‍යාපාරයේ ඇත්තටම මම බලාපොරොත්තු වෙච්ච කොටස් ටික ප්‍රාග්ධනිත කරන්න. මම ඇත්තටම බලාපොරොත්තුනේ රුපියල් 20 ගානේ කොටස් 10000ක් ප්‍රාග්ධනිත කරන්න. එහෙනම් ලක්ෂ දෙකක්. එහෙනම් ලක්ෂ දෙකක් ප්‍රාග්ධනිත කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් ලක්ෂ දෙකක් ප්‍රාග්ධනිත කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ලක්ෂ දෙකක් ප්‍රාග්ධනිත කරන්නයි. එන්න අපි කරමු. එන්න මිතුර අපි කරමු. කොටස් නිකුතුවේ තමයි සල්ලි ටික හංගගෙන තියෙන්නේ. එහෙනම් කොටස් නිකුතුවේ හංගගෙන ඉන සල්ලි ටික කොටස් නිකුතුව හර කරලා ඉතුරු 200ත් අයි ගමු එක බැර කරමු. ප්‍රකාශිත ප්‍රාග්ධනය පුංචිරි කෑල්ල සාකෝ 200ක් උට බැර. හරි. සංලක්ෂය ලියනවා. නිසි අයදුම් පත්‍ර ප්‍රමාණය කියන අවශ්‍ය ප්‍රමාණය. නිසි අයදුම් පත්‍ර ප්‍රමාණය නිසි අයදුම් පත්‍ර ප්‍රමාණය ප්‍රාග්ධනිත කිරීම. 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 හරි. එහෙනම් කොටස් නිකුතුව හර ප්‍රකාශිත සාකෝ කියලා කොටස් නිකුතුව හර ප්‍රකාශිත සාකෝ කියලා 200යි. ප්‍රකාශිත සාකෝ බැර වෙනවා කොණී කියලා 200යි. අන්න දැක්කද? බලන්න මෙතනදී උනේ මොකක්ද කියලා හරියට ලද මුදල් ඔක්කොම ටික මෙතනට දාගත්තා.
මේකටයි මුදල් ලැබීම නිසා හර කෝණී කියලා ගිණුමක රඳවගත්තා. රඳවගෙන අතිරික්තය යවුවා යවලා අවශ්‍ය ප්‍රමාණය ප්‍රාග්ධනිත කළා. එතකොට මේ මුදල් කියන්නේ වත්කම් ගිණුමක්, ප්‍රකාශිත සාකෝ කියන්නේ හිමිකම් ගිණුමක්. ඒකෙදි ඇත්තටම අවසාන වශයෙන් ප්‍රාග්ධනිත උනේ මම හිතපු වගේ, මම ඇත්තටම නිකුත් කරපු වගේ. එහෙනම් කොටස් නිකුත් කිරීම ගිණුම තුලනය කරාම බලන්න දෙපැත්තම තුලනය වෙලා යනවා. ඒ කියන්නේ යා නාම මාත්‍ර ගිණුමක්. නමට ගිණුමක්. එයා නාම මාත්‍ර ගිණුමක්. අපි කියන්නේ නමට ගිණුමක් කියලා. අන්න ඒ වගේ. එන්න මුදල් තුලනය කරන්න 300යි ශේපර්ගේ 200යි. මෙතන ශේඊගේ 200යි. අන්න මුදල් වැඩි වෙනවා 200කින් ඇත්තටම. ඇයි? මම කොටස් නිකුත් කිරීමකට ලක් කරන්න හිතුවේ මෙන්න මේ ප්‍රමාණය තමයි ඇත්තටම. අරුම් වැඩිපුර ඉල්ලුවට මට කරන්න දෙයක් නෑ. වැඩිපුර ටික මම යවුවා. ඇත්ත ටික විතරක් තියාගත්තා. එහෙනම් සුළු කරමු. අන්න ඇත්තටම බලන්න මේ හම්බෙච්ච මුදල් ටික මෙතනින් ඉර කරගෙන අවශ්‍ය ප්‍රමාණය විතරයි මෙතනට දුන්නේ. කියන්නේ අපේ ව්‍යාපාරයේ මුදල් වැඩි වෙන්නේ, හිමිකම වැඩි වෙන්නේ එකම ප්‍රමාණයකින්. ඒ අපි නිකුත් කරපු අවශ්‍ය ප්‍රමාණයෙන් විතරයි. අපි නිකුත් කරපු අවශ්‍ය ප්‍රමාණයෙන් විතරයි. ඒ 200න් විතරයි. ඒ 200න් විතරයි. එහෙනම් එච්චරයි. අවසාන ප්‍රතිඵලය වුණේ ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් නිසා මුදල් වැඩි වෙනවා. ඒ වගේම සාකෝත් වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා සහ සාකෝත් වැඩි වෙනවා. එහෙනම් මෙතනට දාන්න ජංගම වත්කම් යටතේ ජංගම වත්කම් යටතේ මුදල් දාන්න මෙතනට 200යි. සාකෝවල අවසාන ශේෂයක් 200යි. දැක්කද? එහෙනම් උඩයි යටයි වැඩිවීම සමානයි. දැක්කද? උඩයි යටයි වැඩිවීම සමානයි. හරි. එහෙනම් එච්චරයි. අපේ ගානේ අහලා තියෙන ඔච්චරයි. හරි. ටක් කාලා මේක දාගමු. හරි. අපි යන් එහෙනම් ඊළඟ ප්‍රශ්නෙට. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. බලන්න ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ කියලා බලන්න. ප්‍රශ්නාංකය 75. මොකක්ද බලන්න කියන්නේ? අපිට කියනවා ප්‍රශ්නාංකය 75 සීමා සහිත නෙළුම් සමාගම සාමාන්‍ය කොටස් 40000ක් කොටසක් රුපියල් 30 බැගින් නිකුත් කළාලු. හැබැයි කොටස් 50000ක් සඳහා අයදුම් පත්‍ර ලැබුණලු. ඒකේ අතිරික්ත අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරහලු. බලන්න කොටසක් රුපියල් 40 ගානේ එයාට කොටස් කීයකට සල්ලි ලැබිලාද? 50000ක් නේ. 50000කට ලැබිලා. එහෙනම් එයා මේ කොටස් 50000ම සල්ලි බාර ගන්නවද නැද්ද? බාර ගන්නවා. එයා මේ කොටස් 50000ම සල්ලි බාර ගන්නවා. නිකුත් කරන්නේ එයා නිකුත් කළාට මේ සමස්ත මුදලම බාර ගන්නවා. බාර ගන්නකොට
මුදල් ලැබීම් හර 2000යි කොටස් නිකුතුව බැර 2000යි මුදල් පාලන වලට දානවා කෝණී කියලා 2000ක් කෝණී කියලා 2000ක් බැර කරනවා මූලෑ කියලා 2000ක් මූලෑ කියලා 2000ක් ඊළඟට අතිරික්ත කීයක් තියෙනවද අතිරික්ත අයදුම් කළේ 40කට ලැබුණා 50ක් අතිරික්ත කීයද 10000 එහෙනම් රුපියල් 40 ගහනේ 10000ක් ප්‍රතික්ෂේප කරලා යවනවා කීයද 40 ගානේ 10000ක් නේද අයියේ 30 ගානේ නේද? කෑව කවුරුත් කිව්වේ නැහැ දැනුනේ කිව්වේ 30 ගානේ 50,000 තමයි මම නිකුත් කරලා මට එකවර ලැබෙන්නේ 1500යි මුදල් ලැබීම් හර 1500යි කොටස් නිකුතුව බැර 1500යි කොනී කියලා මෙතන හර වෙනවා 1500ක් මෙතන බැර වෙනවා ලැගේ මුලේ කියලා 1500ක් ඊට පස්සේ අතිරික්ත අයදුම් පත්‍ර තියෙනවා එකක් 30 ගානේ අතිරික්ත අයදුම් පත්‍ර තියෙනවා එකක් 30 ගානේ 10000ක් අතිරික්ත අයදුම් පත්‍ර තියෙනවා එකක් 30 ගානේ 10000ක් අතිරික්ත අයදුම් පත්‍ර තියෙනවා එකක් 30 ගානේ 10000ක් එකක් 30 ගානේ 10000ක් තියෙනවා එහෙනම් ලක්ෂ 3ක් තියෙනවා අතිරික්ත අයදුම් පත්‍ර එහෙනම් ලක්ෂ 3ක් තියෙනවා අතිරික්ත අයදුම් පත්‍ර නේද ඒ මුදල් ආපසු යවනවලු යවනවනම් කොටස් නිකුතුව හර 300යි මුදල් ගෙවීම් බැර 300යි මුදල් පාලන බැර කරනවා කෝණී කියලා 300ක් කොටස් නිකුතුව හර කරනවා මූගේ කියලා 300ක් එච්චරයි අවසාන වශයෙන් මම කොටස් නිකුතුවට දාපු ප්‍රමාණය ප්‍රාක්ෂණිත කරනවා එහෙනම් මම කොටස් නිකුතුවට ඇත්තටම දැම්මේ කීයද කොටසක් 30 ගානේ කොටස් 40000ක් එහෙනම් ඒක ප්‍රාක්ෂණිත කරනවා 1200ක් මම ප්‍රාක්ෂණිත කරනවා එහෙනම් කොටස් නිකුතුව හර 1200යි ප්‍රකාශිත ප්‍රාක්ෂණය සාකෝ බැර 1200යි හරි ඊළඟට මෙතන හර කරන්න ප්‍රකාශිත සාකෝ කියලා 1200යි මෙතන බැර කරන්න කෝණී කියලා 1200ක් එච්චරයි දැන් තුලනය කරන්න ශේෂය පගේ 1200යි ශේෂය ඊගේ 1200යි මෙතන මූ තුලනය වෙලා යනවා මෙතන ශේෂය පගේ
1200යි. ශේෂය ඊයේ 1200යි. 1200යි. එහෙනම් එච්චරයි. එහෙනම් බලන්න අවසාන වශයෙන් මුදල් 1200ක් වුණා සහ සාකෝ 1200ක් බවට පරිවර්තනය වුණා. එහෙනම් දාන්න. මුදල් 1200යි සාකෝ 1200ක් බවට පරිවර්තනය වුණා. එහෙනම් කොටස් නිකුත් කිරීම නිසා ඇත්තටම අපේ මුදල් වැඩි වෙන්නේ අපි නිකුත් කරන ප්‍රමාණයෙන් මිස අපිට ලැබෙන ප්‍රමාණයෙන් නොවේ. නිකුත් කරන්නේ 40000ක් නිසා 40000න් විතරයි වැඩි වෙන්නේ. අතිරික්ත ටික අනිවාර්යෙන්ම අපි යවන්න ඕනා. හරි. ප්‍රශ්නංක 76 ඉඳන් ප්‍රශ්නංක 81 වෙනකම් කරන්න කරලා ඒකේ උත්තර සාකච්ඡා කරන්න තියන්න. දැන් අපි එන්න ප්‍රශ්නංක 82ට. ප්‍රශ්නංක 82 චුට්ටක් වෙනසක් තියෙන නිසා මම ඒක තෝරගත්තේ කරන්න ඕනේ කියලා. හරි. බලන්න මේ ගානේ කියනවා මෙන්න මෙහෙම පොඩි විශේෂත්වයක්. 82 ගාන 2010 8.5 දින සිට 2010 8.25 දක්වා සාමාන්‍ය කොටස් ලක්ෂ 5ක් රුපියල් 15 බැගින් පරිණත කොටස් නිකුත් කිරීමක් සිදු කිරීමට ඇන්තෝරියම් පොදු සමාගම සියලු මාධ්‍ය හරහා මහජනතාව දැනුම් කරලා. හැබැයි පහත පරිදි කොටස් නිකුත් කිරීමක් කරගෙන ඒ නිකුත් කිරීම අරගෙන තියෙන්නේ කවුද? ලක්ෂ 5න් ලක්ෂයක් අරගෙන සේවකයෝ, ලක්ෂ 2ක් අරගෙන සාකෝ හිමියන්, එදිනට සිටි කොටස් හිමියන්, තව 1.50ක් අරගෙන වෙනත් සාමාන්‍ය මහ ජනතාව. එතකොට දැනට කොටස් කීයක් ගිහිල්ලාද? 450ක්. නිකුත් කරලා තියෙන්නේ 500යි. විදේශිකයන් කොටස් 100ක් ඉල්ලලා අතිරේක කියනවා 2010 8.25 දින කොටස් නිකුතුව අවසන් කරන ලදී. විදේශිකයන් ඉල්ලපු කොටස් වෙනුවට උන්ට 2:1 අනුපාතය යටතේ උන්ට 2:1 අනුපාතය යටතේ කොටස් ලබා දී ඉතිරි මුදල් ආපසු යවා ඒ ආකාරයෙන්ම පිළිගෙන ඇත. සියලු මුදල් එකවර ලබාගෙන ඇත. අන්න අපිට ඔය කියන්නේ කොටස් 100යි 200යි 150යි 100යි කොටස් 550කට අදාළව මුදල් ලැබුණලු. හරි. ඒකෙන් විදේශිකයන්ගේ 50 ප්‍රතික්ෂේප කරලා යවුවලු. ඉතුරු 500 ප්‍රාග්ධනිත කළාලු. මොකද ඔතනදී අපිට හොයන්න ඕන
ලද මුදල වාර්තා කරගන්න එකයි ඕන වෙන්නේ. එන්නේ එහෙනම් කොටස් කීයකට දාලවද සල්ලි ලැබුණේ 550කට දාලව. කොටසක් කීයද? 15යි. කොටසක් 15යි වැඩි කරා 550න් සමානයි 8250යි. 8250යි. අන්න ලද මුදල් ප්‍රමාණය 8250යි. එනම් මුදල් හර 8250 කොටස් නිකුතුව බැර 8250 කොටස් නිකුතුව බැර 8250 ඊළඟට කීයක් අතිරික්තද අතිරික්තයි 50ක් එහෙනම් 15 ගානේ ඒ 50 ප්‍රතික්ෂේප කරනවා 15 ගානේ ඒ 50 ප්‍රතික්ෂේප කරනවා 15 ගානේ ඒ 50 ප්‍රතික්ෂේප කරනවා 750ක් අපි ප්‍රතික්ෂේප කරා 750 ප්‍රතික්ෂේප කරලා යවුවා අන්න එහෙනම් මුදල් ගෙවන්න කොටස් නිකුතුව හර 750යි මුදල් ගෙවීම බැර 750යි එහෙනම් මෙතන හර කෝණී කියලා 8250ක් මෙතන බැර මූලය කියලා 8250ක් ඊළඟට අර අතිරික්ත මුදල් යවන එක මෙතන කෝණී කියලා 750යි මෙතන මූගේ කියලා 750යි හරි ඊට පස්සේ අත්ත වශයෙන්ම මට අවශ්‍ය මුදල් ප්‍රමාණය කීයද අත්ත වශයෙන්ම අවශ්‍ය මුදල් ප්‍රමාණය 15 වැඩි කිරීම 500 නේද ඒ කියන්නේ මට ඕනි කරන මුදල් ප්‍රමාණය මට ඕනි කරන මුදල් ප්‍රමාණය එහෙනම් මම ඒක ප්‍රාර්ථනිත කරනවා 7500යි අන්න මට අවශ්‍ය මුදල් ප්‍රමාණය මම ප්‍රාර්ථනිත කරනවා ලැබිච්ච ඔක්කොම ටික දාගත්තා අතිරික්තය යවුවා ප්‍රාර්ථනිත කරන්න අවශ්‍ය ප්‍රමාණය දැම්මා ඔයා කියනවා ඇති මොන මගුලක් මේ යකෝ අවශ්‍ය ප්‍රමාණය 500ක් කියලා තියෙද්දිත් 500 විතරක් දැම්මම නම් ඇතිනේ එහෙම බෑ ලැබුණේ 8250ක් නම් ඒක වාර්තා කරලා අතිරික්තය යවලයි අපි ඉස්සරහට යන්නේ ඇයි මේ ඔක්කොම ගණිතුරු වෙන්නේ මුදලින් මුදල් වංචා තමයි ලෝකේ වැඩි ඒකයි එහෙනම් කොටස් නිකුතුව හර 7500යි සාකෝ බැර 7500යි මෙතන සාකෝ කියලා 7500ක් බැර අර මෙතන බැර වෙනවා කෝණී කියලා 7500ක් කෝණී කියලා 7500ක් කෝණී කියලා 7500ක් එච්චරයි දැන් තුලනය කරමු එන්න තුලනය කරමු හත්දාස් පන්සීයයි ඊළඟට මේක තුලනය කරමු 8250යි 8250යි හත්දාස් පන්සීයයි එහෙනම් මෙතන ලියන්න මුදල් 7500යි සාකෝ 7500යි එච්චරයි එහෙනම් බලන්න ඔන්න අපි ඒකෙත් ඉගෙන ගත්ත එකම එක දෙයයි අර එක එක මිනිස්සු මිලදී ගත්තයි කියලා බොරුවට කියලා අපිට කිව්වා රුපියල් 50000ක කොටස් 50000ක් වැඩිපුර සල්ලි හම්බෙලා
ඒ ටික යවන්න. ඒ ටික යවන එක තමයි අපි දැන් මෙතනින් කළේ. හරි. ටක් ගාලා මේක දාගන්න. 83ත් ගෙදර වැඩ. 83 තියෙන සාමාන්‍ය දැනීම වගේ ප්‍රශ්නයක්. හරි. ඒකත් ගෙදර වැඩ. ඊළඟට 83න් පස්සේ අපි එනවා ඊළඟට හිමිකම් නිකුතුව. මෙච්චර වෙලා සාකච්ඡා කළේ ප්‍රසිද්ධ නිකුතුවක්නේ. ප්‍රසිද්ධ නිකුතුවකින් පස්සේ තමයි ව්‍යාපාරයේ ඉන්න කොටස්කරුව බිහි වෙන්නේ. මෙන්න මේ ව්‍යාපාරය තුල ඉන්න කොටස්කරුවන්ට විතරක් නිකුත් කරන කොටස් විශේෂයක් තියෙනවා. ව්‍යාපාරය තුල දැනට ඉන්න කොටස්කරුවන්ට විතරක් නිකුත් කරන කොටස් විශේෂයක් තියෙනවා. ව්‍යාපාරය තුල දැනට ඉන්න කොටස්කරුවන්ට විතරක් නිකුත් කරන කොටස් විශේෂයක් තියෙනවා. අපි ඒකට කියනවා හිමිකම් නිකුතුව. ව්‍යාපාරය තුල දැනට ඉන්න උන්ට විතරක් නිකුත් කරන කොටස්. ව්‍යාපාරය තුල දැනට ඉන්න උන්ට විතරක් නිකුත් කරන කොටස් වලට අපි කියනවා හිමිකම් නිකුතුව කියලා. එහෙනම් එන්න ඉගෙන ගමු හිමිකම් නිකුතුව. හිමිකම් නිකුතුව නිකුත් කරන්නේ ව්‍යාපාරයේ ඇතුලේ ඉන්න උන්ට. එතකොට උන් කවදාකවත් වැඩිපුර කොටස් ඉල්ලන්නේ නැහැ. එහෙනම් සමස්ත වශයෙන්ම ලැබෙන මුදල් ප්‍රමාණයම ප්‍රාග්ධන කරන්න පුළුවන්. එහෙනම් එන්න අංක 84. ප්‍රශ්න අංක 84. අපෙන් අහලා තිනවා හිමිකම් නිකුතුවට අදාළ ජර්නල් සටහන් එන්න දෙමු. හරි. එහෙනම් එන්න හිමිකම් නිකුතුවට ජර්නල් සටහන්. ලියන්න බලන්න. අපි ඔක නිකන් ලියමු. එහෙනම් නිකන් ලියමු. පොදු ජර්නල් එකක් ගහන්න ඕනේ නැහනේ. ප්‍රශ්න අංක 84. අන්න බලන්න අපිට කියනවා කොටස් 12000ක් කොටසක ප්‍රතිෂ්ඨාව 1250 ගානේ නිකුත් කරලා. එහෙනම් කොටස් 12000ක් කොටසක් 1250 ගානේ. කොටසක් 1250 ගානේ. එතකොට කීයද? කොටස් 12000ක් කොටස් 12000ක් කොටස් 12000ක් කොටසක් 1250 ගානේ. කොටස් 12000ක් කොටසක් 1250 ගානේ නිකුත් කරලා. එන්න එනවා 1,50,000ක් 1,50,000ක් කට අදාළව තමයි නිකුත් කරලා තියෙන්නේ. 1,50,000කට අදාළව තමයි නිකුත් කරලා තියෙන්නේ. එහෙනම් 1,50,000ක් මට මුදල් ලැබෙනවා. ඒ වගේම මගේ ප්‍රාග්ධනය වැඩි වෙනවා. මොකද සල්ලි වලින්ම තමයි ඔක්කොම ටික ලැබෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුළේ ඉන්න කොටස් කඩුව දන්නවා අපි වැඩිපුර කොටස් ඉල්ලුවට වැඩක් නැහැ. ඒවා ටික අපේ ආයතනය ප්‍රතික්ෂේප කරනවා. ඒක නිසා નિયમિત කොටස් ටික විතරක් ඉල්ලුවා නම් හරි කියලා කියනවා. එහෙනම් කියන්න මෙතන මුදල් ලැබීම් හර 1,50,000යි මුදල් ලැබීම් හර 1,50,000යි ඊට පස්සේ ප්‍රකාශිත සාකෝ බැර 1,50,000යි ප්‍රකාශිත සාකෝ බැර 1,50,000යි. අන්න ප්‍රශ්න අංක 84. අන්න ප්‍රශ්න අංක 84. ඊළඟට ප්‍රශ්න අංක 85.
ප්‍රශ්නාංක 85 ප්‍රශ්නාංක 85 ප්‍රශ්නාංක 85 ප්‍රශ්නාංක 85 බලන්න ප්‍රශ්නාංක 85 හරි එතකන් මේක දාගන්න ටක් ගාලා ඊට පස්සේ බලන්න ප්‍රශ්නාංක 85 කියනවා 2007 දිනට පැවති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව 240000යි 240000යි මෙම කොටස් වලින් තුනෙන් එකක් වන පරිදි කොටසකට රුපියල් 30 ගානේ හිමිකම් නිකුතුවක් කරලා අන්න 240000ක් තිබ්බලු ඒකෙන් තුනෙන් එකක් 8000කට රුපියල් 30 ගාන 8000කට කොටසක් රුපියල් 30 ගානේ හිමිකම් නිකුතුවක් කරලා 240ක අන්න හිමිකම් නිකුතුවක් කරලා එන්න එහෙනම් මේක නිසා මුදල් ලැබෙනවා මුදල් ලැබීම් හර 2,40,000යි සහ ප්‍රකාශිත සාකෝ බැර 240යි ඇයි මේ සල්ලි දෙන්නේ ව්‍යාපාරය ඇතුලේ උන් 750ක්වත් වැඩිපුර දෙන්නේ නැහැ ඒක නිසා අර ඉස්සලා වගේ කොටස් නිකුත් කිරීම ගිණුමක් ඕනි වෙන්නේ නැහැ ඇයි මේකේ ඉල්ලන්නේ කොටස් 8000යි කොටස් 8000ටම අදාළව සල්ලි ලැබෙනවා කියලා හිතනවා සහ අදාළ ලෙජර් ගිණුම් එහෙනම් මුදල් ප්‍රාක්තන ප්‍රකාශිත ප්‍රාක්තන මුදල් හර කරනවා ප්‍රකාශිත සාකෝ කියලා 240ක් ප්‍රකාශිත සාකෝ බැර කරනවා මුදල් කියලා 240ක් 240ක් හරි ඔන්න ඒකත් හරි දැක්කම ඔච්චරයි තියෙන්නේ එතකොට මේ හිමිකම් නිකුතුවක් නිසා ඩිරෙක්ට්ලි වන් ෂොට් මුදල් වැඩි වෙයි ප්‍රකාශිත ප්‍රාග්ධනයත් වැඩි වෙයි ප්‍රසාද කොටස් අයියේ ඔතන කොටස් 80000ක් නේද ඉන්න බලන්න 243න් බෙදුවම 80000යිනේ ඔව්නේ 2400ක් නේ 2400ක් හරි සෝරි 2400ක් කියන්නේ 2400 හරි බිඳුවක් අඩු වුණා ඊට පස්සේ ප්‍රශ්නාංක 85 එකම විදිහේ තියෙන එක ටට්ටක් කරලා දාගෙන යන්න ප්‍රශ්නාංක 86 අපිට කියනවා සීමා සහිත බලවේ සමාගමේ 2011 4 දිනට පැවති සාමාන්‍ය කොටස් සංඛ්‍යාව 1,50,000යිලු. එදිනට පැවති කොටස් වලින් 5කට එක ගානේ. ඒ කියන්නේ 1,50,000ක් තිබ්බලු. ඒකෙන් 5කට එක ගානේ. ඒ කියන්නේ 30,000ක්. 30,000ක් කොටසකට 25 ගානේ. කොටසකට 25 ගානේ නිකුත් කරාලු. එහෙනම් 750ක නිකුත් කිරීමක් කරලා නේද? එන්න මුදල් ලැබීම් හර 7,50,000යි ප්‍රකාශිත සාකෝ බැර 7,50,000යි ප්‍රකාශිත සාකෝ බැර 7,50,000යි ඊළඟ අපි එක නිකන් අපේ මේ chart එකේ පෙන්නනවා මුදල් ප්‍රකාශිත ප්‍රාග්ධනය
මෙතන බැර කරනවා මුදල් කියලා 7150ක් 750ක්. මෙතන හර කරනවා ප්‍රකාශිත සාකෝ කියලා 709. එච්චරයි. හිමිකම් නිකතුවකින් මොකක්ද වෙන්නේ? මූලික වශයෙන්ම මේ ගිණුම් දෙකේ කෙලින්ම වාර්තා වීම. හැබැයි ප්‍රසිද්ධ කොටස් නිකතුවකදී වෙන්නේ මොකක්ද? සම්පූර්ණ මුදල් අරගන්නවා, අතිරික්තය ප්‍රතික්ෂේප කරනවා, අවශ්‍ය ප්‍රමාණය ප්‍රාග්ධනිත කරනවා. නේද? හරි. හරි. ටක් කරලා මේක දාගන්න. එතකොට හිමිකම් නිකුතුවත් ඒ විදිහට ඉවරයි. දැන් තියෙන අපිට සංචිත ප්‍රාග්ධනීකරණය. හරි. අපි සංචිත ප්‍රාග්ධනීකරණය කරලා අපි නවත්තනවා. එන්න එහෙනම් සංචිත ප්‍රාග්ධනීකරණය කරමු. එන්න. මේ සංචිත ප්‍රාග්ධනීකරණය කියලා කියන එක මහා අමුතු දෙයක් නෙමෙයි. මේකෙදි වෙන්නේ කොටස් නිකුත් කිරීමක් වුණාට අපේ ව්‍යාපාරයේ තියෙන සංචිත කොටස් විදිහට එළියට දානවා. අපේ ව්‍යාපාරයේ තියෙන සංචිත කොටස් විදිහට එළියට දානවා. දැන් මෙච්චරලා කරේ පිටස්තර පුද්ගලයන්ට කොටස් නිකුත් කරපු එකනේ. හැබැයි දැන් කරන්නේ තියෙන සංචිත ප්‍රත්‍යාගරණ පොදු රඳවාගත් තිපයෝ මෙවැනි සංචිත අපි ප්‍රාග්ධන කරනවා කොටස් විදිහට. එතකොට සංචිත කියන්නේ කොටස් කියන්නේ ප්‍රාග්ධන ගිණුම්ම තමයි. සාමාන්‍ය ශේෂ්ත්‍රයේ බැර උන්ගෙන් මේවා උගුල්ලලා ගන්නකොට උන්ගේ ගිණුම් හර උන්ගෙන් පූරලා අරගෙන අපි සාකෝ ගිණුමට පුරවනවා. අපි ඒකට කියනවා ඒ තියෙන සංචිත ටික ප්‍රාග්ධන කරනවා කියලා. පළවෙනි ගාන අපි ගන්නවා මොන පළවෙනි ගාන? සීමා සහිත දියලුම සමාගමේ 2010 අප්‍රේල් 1 වන දිනට ගිණුම් ශේෂ පහත පරිදි වේ. අපි sorry ඒ කියන්නේ මේ දුන්නේ 87 ප්‍රශ්නාංක 87 හරි එන්න ප්‍රශ්නාංක 87 ප්‍රශ්නාංක 87 හරි ප්‍රශ්නාංක 87 හරි ප්‍රශ්නාංක 87 කියනවා සීමා සහිත දුන් හිඳ සමාගම සාමාන්‍ය කොටස් 10000ක් කොටසක ප්‍රතිෂ්ඨාව 25 බැගින් ප්‍රසාද කොටස් නිකුත් කිරීමක් කරන ලදී. අන්න ප්‍රසාද කොටස් නිකුතුවක් කරාලු. ප්‍රසාද කොටස් නිකුතුවක් නෙමේ මොන කොටස් නිකුතුවක් කරත් අවසාන වශයෙන් වෙන්නේ කොටස් නිකුත් කිරීම කියලා අපේ සාකෝ වැඩි වෙනවා. එහෙනම් ප්‍රශ්න 87 ජර්නල් සටහන ලියනකොට ප්‍රකාශිත සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධනය සාකෝ ප්‍රකාශිත ප්‍රාග්ධනය සාකෝ බැර ප්‍රකාශිත සාකෝ ප්‍රාග්ධනය බැර 2,50,000යි. 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 හර කරනවා සංචිත වලින් අපි හූරලා ගන්න ඕනේ. අපිට දැන් මෙතනදී කියලා නෑනේ
මොන සංචිතයේද කියලා මොන සංචිතයේද කියලා කියලා නෑනේ. අපි එහෙනම් පොදුවේ ගමු දැනට සංචිත හර කියලා පොදුවේ දැනට නිකන් 2,50,000යි 2,50,000යි දැනට. අන්න සාකෝ වැඩි වුණා සංචිත ටික හූරලා ගත්තා සාකෝ වලට දැම්මා. දැක්කද? සාකෝ බවට පත් කළා සංචිත. සංචිත ටික සාකෝ බවට පත් කළා. සාකෝ බවට පත් කළා. ඊළඟට ප්‍රශ්න අංක 88. ප්‍රශ්න අංක 88. සීමා සහිත දියලුම සමාගමේ 2010 අප්‍රේල් 1 දිනට ගෙනුම් ශේෂ පහත පරිදි වේ. අපිට කියනවා මෙන්න මේ වගේ ශේෂ තියෙනවලු. ඊට පස්සේ කියනවා 2011 මාර්තු 31 දිනින් අවසන් වර්ෂය තුලදී 2010 අප්‍රේල් 1 දින 2010 අප්‍රේල් 1 දින පැවති සෑම සාමාන්‍ය කොටස් 5කටම එක ගන්න. බලන්න අප්‍රේල් 1 කොටස් කීයක් තිබ්බද? සාකෝ 50000යි. සාකෝ 50000ක් තිබ්බා. අපිට කියනවා සෑම සාමාන්‍ය කොටස් 5කටම එක ගන්න. එහෙනම් කොටස් 10000යි. එහෙනම් කොටස් 10000ක්. එහෙනම් කොටස් 10000ක්. එහෙනම් කොටස් 10000ක්. කොටස් 10000ක්. කොටස් 10000ක්. කොටසක ප්‍රතිෂ්ඨාව 15 ගානේ සංචිත ප්‍රාග්ධනීකරණයක් කරලා. ඒ කියන්නේ 1,50,000ක් සංචිත ප්‍රාග්ධනීකරණයක් කරලා. 1,50,000ක සංචිත ප්‍රාග්ධනීකරණයක් කරලා. එහෙනම් එන්න මුලින්ම ප්‍රකාශිත ප්‍රාග්ධනය පුංචිරි කෑල්ලක් සාකෝ. ප්‍රකාශිත ප්‍රාග්ධනයේ පුංචිරි කෑල්ලක් සාකෝ 1.50යි 1,50,000යි 1,50,000යි. එතකොට බලන්න සංචිත වලින් මුව ගන්න. සංචිත වලින් හූරන්න. බලන්න මට දැන් කැමති එකෙක්ගෙන් ගන්න පුළුවන්. එහෙනම් මම ආසයි ප්‍රත්‍යාගරණයට. එහෙනම් මම ගන්නවා ප්‍රත්‍යාගරණය. එහෙනම් සම්පූර්ණ ගානම උගෙන් ගන්න පුළුවන්නේ. මං උගෙන් ගන්නවා ඔක්කොම ටික. ප්‍රත්‍යාගරණ සංචිත හර 1,50,000යි. මට පුළුවන් ප්‍රත්‍යාගරණ වලින් හූරලා සාකෝ වලට දැම්මා. අන්න එච්චරයි. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 89. ප්‍රශ්න අංක 89. බලන්න මොකද්ද කියන්නේ කියලා. ප්‍රශ්න අංක 89. බලන්න. ප්‍රශ්න අංක 89 අපිට කියනවා ව්‍යාපාරයේ සීමා සහිත දුලීවලා සමාගමේ 2010 අප්‍රේල් 1 දිනට ශේෂ පහත දැක්වේ. ප්‍රකාශිත සාකෝ අනම්මනම් කියලා කියනවා 2011 මාර්තු 31 දිනින් අවසන් වර්ෂය තුලදී 2010 අප්‍රේල් 1 දින පැවති සෑම සාමාන්‍ය කොටස් 4කටම එක ගානේ සංචිත ප්‍රාග්ධනීකරණයක් කරනවලු. කොටසක ප්‍රතිෂ්ඨාව 50 ගානේ. එහෙනම් බලන්න. කොටස් 60,000ක් තියෙනවා. 60,000 බෙදෙනවා 4ෙන්.
එතකොට 15000යි. වැඩි කරනවා 50න්. 750යි. 750යි. වැඩි කරනවා 50න් 750යි. එනම් සංචිත ප්‍රාග්ධනීකරණය 750යි. සංචිත ප්‍රාග්ධනීකරණය 750යි. අපිට කියනවා මේකට අදාළ ජර්නල් සටහන් දෙන්නලු. දෙන්න එන්න දෙමු ජර්නල් සටහන් දෙමු එන්න. එතකොට මේකට ජර්නල් සටහන් දුන්නා මොකක්ද වෙන්නේ? සාකෝ වැඩි වෙනවා ප්‍රකාශිත සාකෝ ප්‍රකාශිත සාකෝ ප්‍රකාශිත සාකෝ ප්‍රකාශිත සාකෝ ප්‍රකාශිත සාකෝ ප්‍රකාශිත සාකෝ බැර කොහොමත් 750කි. කොහොමත් 750කි. දැන් මම 750ක් හොයන්න ඕන. කොහොමද? සංචිත වලින් හූරලා ගන්නවා. කවුද මුලින්ම ඉන්නේ? ප්‍රත්‍යාකරණ. උගෙන් හූරන්. ප්‍රත්‍යාගණන සංචිත. උගෙන් උපරිම ලෙස හූරන්න පුළුවන් කීයක්ද? 280ක් හූරන්. ගත්තා. ඒත් මදි. 750ක් ඕනි. ඒත් මදි. තව හූරමු. පොදු සංචිතේනුත් හූරමු. පොදු සංචිත. උගෙන් හූරනවා 400න්. ඒත් මදි. 400ම දැම්මත් මදි. ඒත් මදි. තව කීයක් මදිද? තව මදි 70ක්. අන්න ඉතුරු 70 ගන්නවා රඳවාගත් ඉපයුම් වලින්. දැක්කද? අරුගෙන් හීරුවා මදි. ඊළඟට අරිත්තිකාගෙන් හීරුවා මදි. ඊළඟ තවත් එකෙක් ඉන්නවා උගෙනුත් හූරනවා. අන්න ගන්න රඳවාගත් ඉපයුම් අනුගෙන් හූරනවා මදි අඩුපාඩුව 70. හරි. දැන් 750 සෙට්. එහෙනම් මේ එක එකකාගෙන් එක එක ගාන අපි හිඟා කාලා වගේ මූට 750ක් එකතු කරලා දෙනවා. ඒක අපි කියනවා සංචිත ප්‍රාර්ථනීකරණය. අවසානයේ අපිට කියනවා ඉහත ගනුදෙනු අවසානයේ අවසාන ගිණුම් ශේෂ වටිනාකම. සාකෝ ගිණුමේ අවසාන ශේෂය කීයද? එතකොට 510ට 750ක් එකතු වුණාම 1260යි. සාකෝ වල අවසාන ශේෂය. සාකෝ අවසාන ශේෂය 1260යි. ඊට පස්සේ රඳවාගත් ඉපයුම්. රඳවාගත් ඉපයුම් වල 70ක් අඩු වෙනවනේ 316. 246යි. ඊළඟට බැංකු වෙනසක් උනේ නැහැ. 470යි. හරි. එහෙනම් එච්චරයි. එහෙනම් එච්චරයි. ඔන්න බලන්න ප්‍රශ්න අංක 88 දී කියලා දුන්නා කොහොමද සංචිත ප්‍රාග්ධනීකරණයට දාලා ජර්නල් සටහන. ඊට පස්සේ 88 දී අපි එකක් කළා. 89 දී එක එකාගෙන් හිඟා කාලා අපි එකට කියන්නේ හිඟා කාලා. එක එකාගෙන් ඉල්ලගෙන අවශ්‍ය මුදල හදාගත්තා. දැක්කද? හරි. ටක් ගාලා මේක දාගන්න. අපිට ඊට පස්සේ තියෙන්නේ ප්‍රශ්න අංක 90යි 91යි කරන්න විතරයි. ටක් ගාලා දාගන්න.
ප්‍රශ්නාංක 89ක් ඉවරයි. අපි එහෙනම් යන් දැන් ප්‍රශ්නාංක 90ට. ප්‍රශ්නාංක 90ට යමු. ප්‍රශ්නාංක 90ට යමු. අපිට කියනවා සීමා සහිත අබර්ඩන් පොදු සමාගමේ 2009 3.31 දිනෙන් ආශේෂ පත්‍ර උදුරු වෙන පහත පරිදි වේ. කියලා අපිට කියනවා ජර්නල් සටහන් සහ මූලතත්ත්ව ප්‍රකාශයේ උද්දෘත. උද්දෘතෝ නෙමෙයි ඔයා මෙන්න මෙහෙම ගහගන්න. ප්‍රශ්න අංක 90 මෙතන ජර්නල් සටහන ලියන්න තියලා මෙන්න මෙතන ඔයා ගහගන්න මෙන්න මෙහෙම. පොඩියට ගහගන්න. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය මෙතන සාකෝ ප්‍රත්‍යා පොදු රඳවා සාකෝ ප්‍රත්‍යා පොදු රඳවා සාකෝ ප්‍රත්‍යා පොදු රඳවා ඒකෙදී දැන් අපේ ජර්නල් සටහන ලියමු. මේගොල්ලන්ගේ මුල ශේෂය දාගන්න. ශේෂය ඊගේ දාන්න බලන්න කීයද? 300යි 20යි 18යි. අපිට කියනවා සංචිත ප්‍රාක්‍තනීකරණයක් කරනවලු. එනම් සාකෝ බැර දැන් කෙටි කරලා ලියන්න. සාකෝ බැර බලන්න කීයක්ද? කොටසක් 40 ගානේ කොටස් 1000ක්. ඒ කියන්නේ 40000. සාකෝ බැර 40000යි. කාගෙන්ද එකතු කරන්නේ? ප්‍රත්‍යාගරණයෙන් හර 20යි පොදු වලින් හර 20යි. දැක්කද? එකාගෙන් අපි ඉල්ලලා හිඟා කාලා වගේ 40 හදාගත්තා. ලියන්න මෙතන. සංචිත ප්‍රාක්‍තනීකරණය සංචිත ප්‍රාක්‍තනීකරණය සාකෝට 40යි සාකෝට 40යි සාකෝට 40යි සාකෝට ධන 40යි ප්‍රත්‍යාගරණයට වරහන් පොදු වලට වරහන් මූට ඉදි කෑල්ල දැක්කද? මුන් දෙන්නගෙන් හූරලා මූට දාගත්තා. දැක්කද? එනම් යන්න අවසාන ශේෂ ගන්න. අවසාන ශේෂ මූ 340යි මූ බිඳුවයි 18යි. දැක්කද? හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 91 ප්‍රශ්න අංක 91 ඒකෙත් තියෙන්නේ ඕකම තමයි කියලා කරන්න. ඉන්න වෙලාවක් නැහැ, නවතින්න වෙලාවක් නැහැ. එන්න පරක්කුයි. හක්කාලා කරගෙන යන්. හිමිකම වෙනස් වීමේ ප්‍රකාශය සාකෝ ප්‍රත්‍යා පොදු රඳවා බලන්න අපිට කියනවා මේවල මුල ශේෂ දාගමු. ශේෂය ඊගේ 600යි 15යි 120යි
180යි. හා අපිට කියනවා දැන් 19 දින. 19 දින. දැනට සිටින සාමාන්‍ය කොටස් හිමියන්ට කොටසක් රුපියල් 25 බැගින් ප්‍රසාද කොටස් 3000ක් නිකුත් කරන ලදී. අන්න කොටසක් රුපියල් 25 ගානේ කොටස් 3000ක්. ඒ කියන්නේ කොටසක් රුපියල් 25 ගානේ කොටස් 3000ක්. එහෙනම් 3 75යි. 75000ක කොටස් නිකුතුවක් කරන්නලු. එන්න. එනම් සාකෝ බැර 75000යි හර කරනවා කාගෙන්ද? ප්‍රත්‍යාගරණයෙන් ගන්න පුළුවන් 20ක්ද 15ක්ද? 15යි. ප්‍රත්‍යාගරණය කාගෙන් ගන්න පුළුවන්? හූරලා 15යි. එහෙනම් උගෙන් 15ක් ගන්න. ප්‍රත්‍යාගරණ හර 15000යි. තව කීයක් මදිද? 60ක්. ඒක පොදු වලින් ගන්න. පොදු හර 60යි. ප්‍රත්‍යාගරණ සංචිතයෙන් ගත්ත 15ක්. තව මදි 60ක්. ඒ 60 ගත්ත පොදු වලින්. එච්චරයි. එහෙනම් මෙතන දාන්න සංචිත ප්‍රාග්ධනි දාන්න සාකෝ වලට 75ක් ධන ප්‍රත්‍යාගරණයට 15ක් වරහන් පොදු වලට 60ක් වරහන්. ඇයි උන් දෙන්නගෙන් හූරලා තමයි මූට දැම්මේ. උන් දෙන්නගෙන් හූරලා තමයි මූට දැම්මේ. රඳවාගත් ඉපෙම් වලට ඍණ. ඊළඟට දිගට ඉලක්ක ඇඳලා මම එකතු කරා. 675යි බිඳුවයි 60යි 180යි. අන්න දැක්කද? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය තුලදී ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් හෝ හිමිකම් නිකුතුවක් නිසා වුණේ සාකෝ වැඩි වෙච්ච එක විතරයි. හැබැයි සංචිත ප්‍රාග්ධනීකරණයක් නිසා පවතින සංචිත අඩු වෙලා සාකෝ වැඩි වෙනවා. පවතින සංචිත අඩු වෙලා සාකෝ වැඩි වෙනවා. එක ගොඩක් අඩු වෙලා තව ගොඩක් වැඩි වෙනවා. ඒක නිසා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. දැක්කද? එහෙනම් මෙන්න ජර්නල් සටහන මෙන්න හූරලා අරගෙන මූට පිරෙව්වා. දැක්කද? එහෙනම් අපේ අද කොටස අවසానයි. ඊට පස්සේ අපිට තියෙන හෙට කොටස ප්‍රශ්නාංක 92යි 95 96 ටක් ගාලා ඉවර කරලා අපි හෙටදී අපි යමු පළවෙනි සමාගම් ගාන හදන්න. ඔයාලට පුළුවන් නම් හෙට දවස් වෙද්දී ආකෘතිත් ගහලා තියාගන්න. හරි. මේක ලියාගන්න ප්‍රශ්නාංක 90යි 91ට අදාළ උත්තරේ ලියාගන්න.